Hi gentlemen, welcome to Tellers. දැන් මගෙන් අහලා තියෙනවා මේ ලංකාවට මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම හුඟක් අය දන්නෙත් නැහැ අපිට ප්‍රශ්නයක් තියෙනවා කියලා සමහර අය. හරිද? ඉතින් සමහර අයට මේක හොඳට දැනලා තියෙනවා. අවුරුදු කලින් අපි මේ ගැන කතා කරනකොට මේවා ගැන විශ්වාස නොකරපු කොටසකුත් හිටියා. ඇත්තටම මෑත කාලේ ගත්තාම හැමෝම කතා කරන එක පැත්තකින් හොඳක් තියෙනවා මොකක්ද දන්නවද? ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නවා. උද්දමනය, ඉන්ෆ්ලේෂන් ගැන දන්නවා. හරි. ඊට පස්සේ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ඉල්ලුම සැපයීම ගැන මිනිස්සු දැන් යම් දැනුමක් තියෙනවා. බයින් පවර්, ක්‍රය ශක්තිය ගැන දන්නවා. මනි ප්‍රින්ටිං, මුදල් අච්චු ගැහිීම මේවා ගැන දන්නවා. හරි. ඊට පස්සේ සංචිත රිසර්ව්ස් ඕවා ගැන දන්නවා. එක්ස්චේන්ජ් රේට්, ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් එකක්ද? රුපියල පහ කරනවද? ඒවා ගැන මිනිස්සු දන්නවා. හරි. ඒ වගේ සිද්ධි තියෙනවා. මිනිස්සු යම් මට්ටමක දැන් ආර්ථික විද්‍යාව ගැන යම් දැනුමක් එකතු කරගෙන යනවා. ඒක පොසිටිව්. හැබැයි මේ වෙලා තියෙන එක සරලවම කිව්වොත් එහෙම අපි ඔය සංචිත කියලා දෙයක් ගැන කතා කරනවානේ. රිසර්ව්ස්, ෆොරින් රිසර්ව්ස්. විදේශ සංචිත සමහර අය මේක ඩොලර් කියලා විතරයි හිතන්නේ. අතට ඩොලර් විතරක් නෙවෙයි මම කලින් කියලා තියෙනවා. මේක හાર્ඩ් කරන්සිස් තියෙනවා, ගෝල්ඩ් වගේ ඒවා. හරි. ඉතින් මේකේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ගොඩක් තියෙනවා. තමයි අපි කියමු ඩොලර් කියලා. ඇත්තටම රටට ඩොලර් එන්නේ සහ රටින් ඩොලර් යන්නේ මොකක්ද කියන තැන ඉඳන් තමයි කතා කරන්න ඕනේ. හරි. සරලව තේරෙනවා නම් එතනින් කතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මම දෙයක් කියන්නද? හරි. ඒ සාමාන්‍ය අපි ප්‍රැක්ටිකල්ලි කතා කරන්නේ. ඔයා ගෙදර එනවා. ගෙදර ගේට්ටුව තියෙනවා. මේකට යකඩ ගෙනත් තියෙන මොනවද? ලංකාවෙන් සල්ලි එළියට ගිහිල්ලා තියෙන යකඩ ලංකාවට එනවා. හුඟක් වෙලාවට GI බට එහෙම ගත්තොත් පාකිස්තාන වලින් එනවා. සමහර තීන්ත එනවා. ඉතින් ඔය වගේ එහෙම එනවා. ගේට්ටුව ඩොලර්. හරි. පොදුවේ ගත්තොත් ගේට්ටුව ඩොලර්. මේ ගේට්ටුව හදන්න ගිය මැෂින් එක පවා ඩොලර්. හරි. ගේට්ටුව හදන්න ගිය මැෂින් එක, වෙල්ඩින් මැෂින් එක, වෙල්ඩින් කූර ඩොලර්. ගේ ඇතුළට එනවා. ඉස්සරහ දොර තියෙනවා. මේකේ වෝටර් බේස් තියෙනවා. සමහර මේක ඩොලර්. සමහර නෙමෙයි ඩොලර්. හරි. ඊට පස්සේ ලොක් එක තියෙනවා. බෙල් එක තියෙනවා. මේක ඩොලර්. ගේ ඇතුළට එනවා. සෝෆා තියෙනවා. ඩොලර්. ටීවී තියෙනවා. ඩොලර්. හරි. ඒක ලයිට් දාලා තියෙනවා. ඩොලර්. ලයිට් එකක් ඩොලර්. විදුලිය නිපදවන්න යන තාප විදුලිය මේකට දායක වෙලා තියෙනවා. ඒකත් ඩොලර්. එතකොට ඩොලර් විශාල ඩොලර් ප්‍රමාණයක් එළියට යනවා. හරි. එතකොට ඩොලර් එන්නේ කොහොමද? හරි. ඩොලර් එන්නේ කොහොමද? ඩොලර් යන්නේ කොහොමද කියන එක ගැන සරලවම ඕන කෙනෙක්ට තේරෙනවා. අන්න ඒක තමයි මේ රටේ දැනුම තියෙන පාලකයෝ කියන කොටසට නොතේරුම් තැන. හරි. ඉන්දියාවට තේරිලා තිබුණා මේක සෑහෙන්න. ඒ කියන්නේ ඉන්දියාව එළියට යන ඩොලර් එකකට ඩොලර් 3ක් ඇතුළට ගන්න try කරනවා. හරි. එළියට යන ඩොලර් එකකට ඩොලර් 3ක් ඇතුළට ගන්න try කරනවා. දැන් එතකොට ඩොලර් එකක් හොයනවා, ඩොලර් එකක් එළියට යනවා. ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි? අපිට ඩොලර් එක එළියට යනවා හැබැයි ඇතුළට ඩොලර් එකක් එන්නේ නැති වෙලාවක ප්‍රශ්නයක් එනවා. අන්න ඒ වෙලාවට උදව් කරන් තමයි සංචිත තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ රටක් මම විශ්වාස කරන විදියට සාමාන්‍ය හොඳ රටක් නම් Tamanගේ මිලදී ගන්න භාණ්ඩ සඳහා ගෙවන අපි කො මන්ත්ලි ගෙවනවා කියලා යම් ඩොලර් ප්‍රමාණයක් එළියට යනවා කියලා මාස 6කටවත් භාණ්ඩ මිලදී ගන්න ලික්විඩිටි ඩොලර්ස් තියෙන්න ඕනි. සංචිත කියන්නේ අන්න ඒවා සරලව කිව්වොත් ලොකුවට මේක විස්තර ගන්න පුළුවන්. ඒ කියන්නේ මාස 6කටවත් තියෙනවා. ඉන්දියාව ගත්තොත් අද ඩොලර් බිලියන 650කට වැඩි සංචිත තියෙනවා. ඩොලර් බිලියන මිලියන නෙවෙයි බිලියන බියන්න. එතකොට අපේ රටේ 2019 ඩොලර් බිලියන 7.5ක් තිබ්බා කියනවා. දැන් මෑත කාලේ වෙනවා ඩොලර් මිලියනයක්වත් නැහැ කියලා ඉතින් කියනවා. දැන් එක පැත්තකින් දුක් වෙනවා අපේ මේ තියෙන හරි තත්ත්වයන් ප්‍රකාශ නොකරපු මාස තියෙනවා හංගලා. ඇත්තටම ප්‍රශ්නේ සැබෑ ස්වරූපය අඳුරගත්තේ නැත්තම් හරි අපිට අඩු වශයෙන් ප්‍රශ්නයක් තියෙනවද කියලාවත් ප්‍රශ්නයක් කියනවා කියලා දන්නවා. මේක ගැන ඇඩ්‍රස් කරන්නේ මේක ගැන කතා කරන්නේ. එතකොට ප්‍රශ්නේ තව තවත් බැරෑරුම් වෙනවා. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. එදා බලන්න මතකද දන්නේ පීච් රේටින්ග්ස් මගේ වීඩියෝ එකකින් බලන්න පීච් රේටින්ග්ස් Moody S&P ඔවා ඩවුන්ග්‍රේඩ් කරනකොට මම වීඩියෝ කීපයක් දාලා තියෙනවා. ඒ වෙලාවේදී ඇත්තටම S&P පීච් Moody වගේ ඒවා ඩවුන්ග්‍රේඩ් කරනකොටම හොඟක් වෙලාවට කිව්ව විදේශ කුමන්ත්‍රණ කියලා. ඒක විශ්වාස කරපු බහුතරයක් හිටියා. හරි. ඒ නිසා මේ විශේෂයෙන් මේ ආසියානු රටවල් වල බහුතර තියෙන්නේ බොහෝ වෙලාවට මෝඩයාගේ ආණ්ඩු. ඇයි? සමාජයේ වැඩිපුර ඉන්නේ මෝඩයෝ. මම කියන්නේ ඩිග්‍රීස් ගත්ත විදිහට නෙවෙයි ඈ ඩිග්‍රී නෙමෙයි සාමාන්‍ය ඩේ ටු ඩේ නොලෙජ් එක
අර විමසලා බලන දැනුම තියෙන්නේ හරි අඩුයි. හරි. ඒ කියන්නේ යාළුවා ලේසියෙන්ම බැලන්ස් කරන්න පුළුවන්. හරි. ඒ නිසා අපිට මේ தත්ත්වය උදා වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ දැන් අතීතය වර්තමානය ගැන කතා කරන්න එච්චර පාලකුයි අවශ්‍ය නැහැ. ඇත්තටම යාළුවා දකින්න ඕන ඉස්සරහට Vision 2030, Vision 2025 ඒ වගේ. පාලකුයි දකින්න ඕනේ ඒ විදිහට. හරි. දැන් අපේ වගේ රටවල් වල එහෙම නෙවෙයි. එදිනෙදා තමයි මේ ප්‍රශ්න දැක්කේ. ඒක රටක් වුණාම එහෙම දකින්න බෑ. ඒ හින්දා දැන් පහුගිය කාලේ අපිට මේ සංචිත නැති නිසා, ඒ කියන්නේ වැඩිපුර ඩොලර් නැති නිසා ඩොලර් එනවට වැඩිය ඩොලර් එළියට යනවා. හරි. ඩොලර් එනවට වැඩිය ඩොලර් එළියට යනවා. මේ ලංකාවේ එක බිස්නස් මන් කෙනෙක් ඉන්නවා. එයාලා ටාගට් කරේ 2010 දී 2020 වෙනකොට එළියට යන හැම ඩොලර් එකක්ම ඇතුළට එන විදිහට තමයි ප්ලෑන් කරේ. හැබැයි මේ කටිය අචීව් කරගන්නවා 2017 දී එළියට යන හැම ඩොලර් එකකටම ඇතුළට ඩොලර් එකක් එන්න තත්ත්වය පවත්වාගත්ත 2017 දී කම්පැනිස් මොනවද කියලා කියන්න යන්නේ. දැන් මේ දවස්වල සෑහෙන කතා වෙන කෙනෙක්. හරි. ඒ හින්දා. හරි. ඒ කියන්නේ එයා දැකපු දෙය. එතකොට පුද්ගලයෝ විදිහට පෞද්ගලිකව අපි මේ ප්‍රශ්නෙට වග කියන්න ඕනේ. ඔබ වග කියන්න ඕනේ. ඇයි? අපි අතිශයින්ම පරිභෝජනය ඩොලර් පරිභෝජනය ඉහළින් කරන රටක්. ප්‍රතිශතාත්මකව. ඇතුළට ඩොලර් එනවට වැඩිය එළියට ඩොලර් වැඩිපුර යවන්න උත්සාහ කරන රටක් අපි. එක පැත්තකින් ආටෝපය වැඩි. හරි. කන කෑම එකේ පවා නාස්තිය වැඩි. හරි. ඔයාලා ඉන්දියන්ස්ලා එහෙම එක ගිහින් බැලුවොත් එහෙම එයාලා පුදුම අඩු කෑම ප්‍රමාණයක් කන්නේ. ඒ කෑවත් දැන් අපි සාමාන්‍ය මිරිස් දානවා, කහ දානවා, තුන පහ දානවා. ඉන්දියන්ස්ලා 1යි 2යි දාන්නේ. හරි. සාමාන්‍ය මිරිස් විතරයි. ඒ තරම් පරිභෝජනයේ අවම මට්ටමක තියෙනවා. ඒ සම්පත් වල යුටිලයිසේෂන් එක මම ඔයාලට කලිනුත් කිව්වක් දන්නේ මගේ ඉන්දියානු යාළුවෙක්. ඊදර හැදෙන අඹ ගහේ මල් හැදිලා ගෙඩි හැදීගෙන එනකොට බහුතර ගෙඩි ප්‍රමාණයක් වැටෙනවා. මේ වැටෙනවා පැදුරු දාලා අහුල්ලා අච්චාරු කරනවා ඊළඟ අවුරුද්ද ඒවා එක්ස්පෝර්ට් කරනවා. මිඩල් ඊස්ට් වලට ඇමරිකා විශේෂයෙන්ම අඹ වගේ ඒවා ඇමරිකාවට ඉන්දියාව එක්ස්පෝර්ට් කරනවා. ඒ කියන්නේ සම්පත් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඒක තමයි ඉතින් ඉන්දියාව ගැනම කතා කරනකොට තවත් එක දෙයක් මට මතක් වුණා. මගේ යාළුවෙක් හිටියා බිනු තෝමස් කියලා. ඉතින් මුම්බායි වල. ඉතින් මට කතා කරලා දවසක් කියනවා අද හරි සිද්ධියක් වුණා. ට්‍රේන් එකේ අපි ඩිලේ වුණා. මේ සාමාන්‍ය දවසකට 3-4 දෙනෙක් මැරෙනවා. මුම්බයි කෝච්චියේ. ඒ කියන්නේ ඉඩ නැහැ. අපි දියුණු වෙමින් දියුණු රටක් කියවට ඉන්දියාවේ එහෙම ගත්තොත් එහෙම බහුතර ප්‍රමාණයක් දුක් විඳිනවා ඉන්දියාවේ. හරි. ඉඩ නැහැ. හරි. ඇති නැති පළතරයක් හුඟක් තියෙනවා. ඉඩ නැහැ. ඉතින් මේ කෝච්චියේ වහලෙයි හැමතැනම එලිලා එනවා. වැටලා මෙයා වුණම කෝච්චිය නවත්තන්න වෙනවනේ. නවත්තනකොට මිනිස්සු බයින්නේ අනේ මේ මාසය පව් කියලා නෙවෙයි. මේ කාලකන්ණියා වැටුණ හින්දා අපිට පරක් වෙනවා එහෙම කියලා. දැන් ඒ වගේම තත්ත්වයක් අපේ තරුණයෙක් මැරුණා. මැරුණේ ඇයි? කෝච්චියෙන් වැටලා. ඇයි? දැන් පෙට්‍රල් ඩීසල් නැහැ. දරා ගන්න බැරි තරම් ක්‍රවුඩ් එකක් කෝච්චි වලට ඇවිල්ලා තියෙනවා. සමහර අය අනුරාධපුරේ ඉඳන් මාතරට යන කෝච්චියේ හිටගෙන අනුරාධපුරේ ඉඳන් මාතරටම හිටගෙන ගියා ඉන්නවා අත්තුවාල වෙලා. ඊට පස්සේ මේ මෑත කාලේ මම දැක්කා ඕලිවර්ස් කරපු ළමයි වගේ බස් එකකට පිටිපස්සේ කැබින් එකේ ඒක ඇතුලේ යනවා. හරි. ඉතින් ඒ වගේ තත්ත්වයකට අපි පත් උනේ ඇයි? කියන්නේ ඇත්තටම අපි ස්ට්‍රැටජිකලි දැක්කේ නැහැ. අපිට විසන් එකක් තිබ්බේ නැහැ. අනාගතය ගැන දැක්කේ නැහැ. අපිට අනාගතයේදී අපිට ඇති වෙන්න තියෙන දේවල් ගැන දැක්කේ නැහැ. ඒවා මැනේජ් කරේ නැහැ. හරි. එතකොට අපිට ජනගහනය 2025 දී මිලියන 30ක් ඉන්නවා කියලා හිතන්නකෝ. එතකොට මිලියන 30ට අවශ්‍ය සම්පත් කොහොමද අපි නිෂ්පාදනය කරගන්නේ? එතකොට යුටිලිටිස් කොහොමද මෙයාලට දෙන්නේ? මෙයාලට අවශ්‍ය අධ්‍යාපනය දෙන්න ඉස්කෝල ප්‍රමාණවත්ද? ඊපස් හොස්පිටල්ස් ප්‍රමාණවත්ද? ඒ දේවල් අපි දැකලා තියෙනවද? දැක්කේ නැහැ. හරි. ගිය අවුරුද්දට ඕන බේත් ඉස්සරහ අවුරුද්දට දැන් ගිය අවුරුද්දේ ඕඩර් කරන්න ඕන මේ අවුරුද්දට බේත් ගේන අවුරුද්දක්. එහෙම ඒ වගේ කාලයක්වත් මැනේජ් කරගන්න බැරි රටක් බෙහෙත් හිඟයක් තියෙනවා. ඒත් මේ දේවල් පහුගිය කාලෙ හුඟක් කිව්වා අපේ මේ ඇත්තටම සිස්ටම් එකක් නැහැ කියන කතාව. සිස්ටම් කියලා මිනිස්සුන්ට ওই වචනෙත් අහලා එපා වෙලා. ඇත්තටම හරි සිස්ටම් එකකට මේක යනවා නම් විශේෂයෙන්ම හොරුන්ට හොරකම් කරන්න අමාරුයි. ඊට අමතරව දැන් සිස්ටම් එකක් නැත්තම් හොරු නොවන මිනිස්සුත් හොරු වෙනවා. ඒක පැහැදිලිවම අත්දැකලා තියෙනවා. accounting systems 19ක මම වැඩ කරලා තියෙනවා.
මේ සිස්ටම්ස් හදාන්න සමහරවල්ලාට මගේ නොලෙජ් එක කන්ට්‍රිබියුට් කරලා දෙනවා. ඒ නිසා මට මේ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි ඩොලර් පරිභෝජනයේදී අපි ෆේල්. ඒකට හේතුව අපේ මනස හැදිලා නැහැ. ඩොලර් එකක් ගේනකොට ඩොලර් එකක් වියදම් කරන්න. ඒ නිසා අපිට සංචිත විදියට ඉතිරි වෙලා නැහැ. හරි. ඒක පාලකයෝ විදිහට යාළුවට වැඩි ප්‍රතිශතයකින් යාළුවා වගේ කියන්න ඕන, අඩු ප්‍රතිශතයකින් අපිත් වගේ කියන්න ඕන. ඒකට හේතුව තමයි මම ඇයි කියලා කියන්නේ ඔයාලට. ඔයාලා නිකන් කල්පනා කරලා බලන්න. ඔයාලගේ ගෙදර කෑම වල නාස්තිය අඩුම වශයෙන් 130ක් දවසකට තියෙන්න පුළුවන්. ඒක 130 ගානේ මේ රටේ ඉන්න මිලියන අපි කො මිලියන 20ක් ඉන්නවා කියලා. හරි. මිලියන 20ම ඉතිරි කරන්න පුළුවන්. අපි කො ඒකෙනුත් අපි කො මිලියන 5ක් ඉන්නවා කියලා වැඩිපුර කෑම ඉතිරි කරු හැමෝම හිතලා ඒක ලයිට් එකක් කරොත් ඉතිරි වෙන්නේ ඩොලර්. හරි. පාරට වාහන යනකොට මම එදත් කිව්වා පාරේ වාහන වලින් 130ක් දවසකට 130ක් ඩොලර් තමයි වේස්ට් වෙන්නේ මේ ට්‍රැෆික් එක හින්දා. හරි. එතකොට අපේ ඩොලර් නොදැනුවත්ව එළියට යනවා. වාහනවල ස්පෙයා පාර්ට්ස් ඒවා ගෙවිලා නොදැනුවත්වම ඩොලර්ස් එළියට යනවා. එතකොට මේ අධි ඩොලර් පරිභෝජනය පාලනය කරන්න අපිට තිබුණේ නැහැ. කාලෙන් කාලේ දැන් තාක්ෂණය අපි පාවිච්චි කරන්න ඕනි. ඒකේ කතා දෙකක් නැහැ. නම් කාලෙන් කාලෙට මේ තියෙන ටැක්ස් අඩු කිරීලි මේ දේවල් හින්දා රටට අනවශ්‍ය විදිහට එක ගෙදර ටීවී දෙක තුන, එක ගෙදර මොබයිල් 5-6 තියෙනවා. හරි. එතකොට ඒ තත්ත්වයට ආවා. ඒක තුල අතිශය ඩොලර් ප්‍රමාණයක් එළියට ගියා මිනිසුන්ට ඩිසිප්ලින් යන්නේ ස්පෙන්ඩින් වල. ඒක තමයි ප්‍රධාන හේතුව. හරි. දැන් අපේ වෙඩින්ස් එහෙම ගත්තොත් එහෙම පුදුම නාස්තියක් එතන කරනවා. හරි. ඒ ඔක්කොම බහුතරයක් එතන තියෙන්නේ ආනයනික භාණ්ඩ. හරි. ඒ කියන්නේ ඩොලර් එළියට ගිහිල්ලා. ඩොලර් උපයන ක්‍රමයක් නැහැ. ඒකට අපේ වගේ රටවල් දැන් ඇඟලුම් කර්මාන්තය ගත්තොත් පිට රටින් ඇඳුම් ගේනවා, බොත්තම් ගේනවා, නූල් ගේනවා. මෙහි ඇඳුම් මහලා පිට රටේ යවලා වැඩි ඩොලර් ප්‍රමාණයක් හොයනවා. කියන්නේ අඩු ඩොලර් ප්‍රමාණයක් එළියට දීලා වැඩි ඩොලර් ප්‍රමාණයක් රටට ගේනවා සාර්ථකයි. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි අනිත් පැත්තෙන් අපි කියමුකෝ අපි මිලියම් පිට රට යවනවා අඩු ගානකට රෝ මැටීරියල්ස් විදියට. ඊට පස්සේ හැබැයි වැඩි අගයක් තියෙන පැන්සල්, වැඩි වටිනාකමින් තියෙන පැන්සල් රට ඇතුළත ගේනවා. එතකොට net ගත්තොත් net එක අපේ loss එකක් තියෙන්නේ. හරි. ඩොලර් අවුට් වෙලා තියෙන්නේ. හරි. ඒ නිසා දැන් අපේ ඔය තියෙන සමහර khanija ද්‍රව්‍ය ඒව ගත්තොත් එහෙම. හරි. ලොකුවටම ෆිනිස් ගුඩ්ස් හදන්න පුළුවන් තත්ත්වයක්. දැන් හොඳයි එක පැත්තකින් දැන් ඔය මේ ටයර් ෆැක්ටරිස් එහෙම හදන එක හොඳයි. නරක නෑ. ඒකට අපේ දේවල් යුටිලයිස් වෙන්න අපිට ලොකු ඉන්කම් එකක් ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ නිසා මේක ගැන කල්පනා කරන්න මට හිතුණා. මේකෙදි අපිත් වගේ කියන්න ඕනේ ඇයි කියලා ඔයාලා දන්නවද? මට නිකමට හිතුණා පෙන්නන්න. හරිද? මට නිකමට හිතුණා. මේ කියන්නේ මම මෙතන මේ විශේෂයෙන් ලෑස්තිලා වෙන්නේ මෙතන Samsung J5 එකක් තියෙනවා ඩොලර්. Lenovo mobiles දෙකක් තියෙනවා ඩොලර්. ඊට පස්සේ Huawei ෆෝන් එකක් තියෙනවා ඩොලර්. Nokia ෆෝන් මෙතන දෙකක් තියෙනවා ඩොලර්. Sony Handycam එකක් තියෙනවා ඩොලර්. ඊට පස්සේ D-Link modem එකක් තියෙනවා ඩොලර්. Acer tab එකක් තියෙනවා මොනවද? ඩොලර්. තව තියෙනවා. ඊට පස්සේ PDF ඒ කියන්නේ සාමාන්‍ය paper PDF කරන්න ස්කෑනර් එකක් තියෙනවා ඩොලර්. dialog router එකක් තියෙනවා ඩොලර්. ඊට පස්සේ dongle 1.2 dongle 3ක් තියෙනවා ඩොලර්. ඊට පස්සේ PlayStation ඩොලර්. ඊට පස්සේ drone එකක් තියෙනවා ඩොලර්. හරි තව තියෙනවා. ඊට පස්සේ මෙතන ගත්ත vaporizers දෙකක් තියෙනවා ඩොලර්. ඊට පස්සේ sound recorder එකක් තියෙනවා mobile phone එකකුත් එක්ක ඩොලර්. හරි. ඊට පස්සේ තව මේ Casio watch එකක් තියෙනවා ඩොලර්. මේ සීමිත ප්‍රමාණයක. හරිද? සීමිත ප්‍රමාණයක. ඊට පස්සේ sunglass දෙකක් තියෙනවා ඩොලර්. කීයක් වෙයිද? රුපියල් 95000ක් විතර වෙනවා ඔරිජිනල්. හරි. ඇයි? එතකොට අපි ඔයාලත් උහම තමයි. ඔයාලා ගෙදර ගිහින් බලන කොච්චර ඩොලර් ප්‍රමාණයක් එළියට යලා නැහැ. කියන්නේ හැම කෙනාම රෙස්පොන්සිබල් මේ ඩොලර් සිද්ධියට. දැන් මෙතන ඉහා පැත්තේ ගිටාර් තියෙනවා. හරි. ටීවී කීපයක් තියෙනවා. ලැප්ටොප් තියෙනවා. එතකොට කොච්චර ඩොලර් ප්‍රමාණය එළියට ගින්ද? හැබැයි කාටවත් මට ඇඟිලි දික් කරන්න බැරි අපේ net ඩොලර් ඉන්ෆ්ලෝ එක රටේ වෙලා තියෙන ෆයිල් එකක්ම තියෙනවා. ඩොලර් ලංකාවට එවපු විදිහේ ෆයිල් එකක්ම තියෙනවා. හරි. බැංක් ට්‍රාන්ස්ෆර්ස් වලින් එවපු ඒවා ඒ කාලේ අපිට වාහන දෙනවා කිව්වා, ටැක්ස් ෆ්‍රී දෙනවා කිව්වා, ඉඩම් ගන්න chance දෙනවා කිව්වා, පෙන්ෂන් දෙනවා කිව්වා. ඒ ගැටලුවක් නැහැ. නමුත් අපි ඩොලර් එවලා තියෙනවා. හරි. net inflow එක රට තුල තියෙනවා. අපි මේ විදිහට ඩොලර් වියදම් කරා. හැබැයි අපිට මේක භාගෙ නෙමෙයි 4 එකකට මට උනත් අඩු කරගන්න තිබුණා. මගේ එකම තියෙන දුර්වලකම
ඒක දුර්වලකමක් කියලා මම දකින්නේ. මට අලුත් තාක්ෂණයන් අත්දකින්න ඕන නිසා මේවා පරිභෝජනය කරනවා. මේ කොටසක් විතර මෙතන මේ තුල දැක්කම පිසේ කියලා හිතයි සමහරට. නමුත් මෙතන තියෙන මේ items වලින් utilize කරන්නේ පුදුම අඩුවෙන්. හරි. ඒ නිසා ඔයාලගේ ගෙදර ගිහින් බලන්න, ඔයාලා කාමරයකට ගිහින් බලන්න, ඔයාලගේ ඔෆිස් එකකට ගිහින් බලන්න කොච්චරනම් ඩොලර් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකෝට රටට ඩොලර් එකක් කෙනකොට මම හිතන්නේ ඩොලර් 15ක් 20ක් එළියට ගිහලා ඊටත් වැඩි කියලා හිතනවා. ඉතින් එහෙම තත්ත්වයක් තුළ අපේ රටේ ඩොලර් තියෙයිද? අන්න ඒක තමයි ඔයාලා මනසින් අහන්න ඕන ප්‍රශ්නේ. ඒ නිසා පරිභෝජනය කිරීමේදී හරිද? පරිභෝජනය කිරීමේ ඩොලර්ද එළියට යන්නේ, ඩොලර් ඇතුළත එනවද, ඩොලර් එළියට යනවද කියන ප්‍රශ්නේ ඔයාලා අහන්න. ඒක තුල තමයි මේ විසඳුම තියෙන්නේ. හරි. පරිභෝජනය මේ පැත්තෙන් සීමා කරගන්න ඕනි. අනිවාර්යෙන්ම පරිභෝජනය සීමා කරන්න ඕනේ. ඒකට ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. නාස්තිය අඩු කරගන්න ඕන, ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳ කන්ට්‍රෝලින් සිස්ටම් එකක් ගේන ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. රිනියුබල් එනර්ජි පැත්තට යන්න ඕන, ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. දේශීය වශයෙන් වගා කරන්න ඕන, ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපනයන ආදායම් වැඩි කරගන්න ඕන, ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. ක්‍රමවත් විදිහට සල්ලි ලංකාවට එවා ගන්න ඕන, උන්ඩියල් ක්‍රමයෙන් එහා ගිය ඩොලර් ඉතිරි කරගන්න පුළුවන්. දැන් උන්ඩියල් ක්‍රමයට බැන්නට ඇත්තටම ඔයාලා දැනුමෙන් බැලුවොත් එහෙම උන්ඩියල් ක්‍රමේ නවත්තන්න බැරියයි දන්නවද? මේක අත්දැකීම් තියෙන අපෙන් කහලා බලන්න ඕන. උන්ඩියල් ක්‍රමේ නවත්තන්න බැරි හේතුව ලංකාවේ ඇතුළත බැංකු පද්ධතියෙන් ඔයාට ඩොලර් 1000ක් ගන්න ඕන වුණොත්, ලංකාවේ ඇතුළේ බැංකු පද්ධතියෙන් ඔයාට ඩොලර් 1000ක් ගන්න ඕන වුණොත්, ඒ ඩොලර් 1000 ඔයාට ගන්න බැරි නම් නිදහසේ උන්ඩියල් ක්‍රමය අනිවාර්යෙන් පවතිනවා. ඒකට හේතුව තමයි ලංකාවට බඩු ආනයනය කරන්න ඩොලර් ඕන වෙනවා. එතකොට උන්ඩියල් කරුවෝ කරන්නේ මෙහෙ දැන් ඩුබායි වල එහෙම ගිහිල්ලා ඉන්නවා, 4-5 දෙනා ගිහිල්ලා ඉන්නවා එහෙ ඉන්න කම්පැනිස් වල අයගේ ඩොලර් ගන්න, ඩොලර් ඩිරාම්ස් ගන්න. හරි. ඊට පස්සේ කියනවා අපි මේ ඔයාලට කලින්ම සල්ලිත් දාන්නම්, අපිට ඩිරාම්ස් දෙන්න, අපිට ඩොලර්ස් දෙන්න, ඔයාලට කලින්ම ලංකාව රුපියල් දානවා නම් ගෙදරටත් ගිහිල්ලා දෙන්නම් කියලා එහෙම කියන කට්ටිය ඉන්නවා. ඊට පස්සේ මේ ඩොලර් ටික එහෙන් එකතු කරගෙන ලංකාවට අවශ්‍ය ආනයනයන් ටික එයාලා කරනවා. උන්ඩියල් කරුවේ සල්ලි ටික හොයාගෙන එහෙන් කරනවා. මෙහි බැංකු වලින් ඩොලර් දෙන්නේ නැති නිසා. ඒ නිසා මෙහි බැංකු වලින් ඩොලර් නොදෙන තාක්කල් උන්ඩියල් කරුව රජ කරනවාම. ඒ නිසා මේක තේරුම් ගන්න. හරි. භාණ්ඩ මොන විදිහට භාණ්ඩ රටට ගේන එක රිස්ට්‍රික්ට් කරත් උන්ඩියල් කරුවා කරන්නේ භාණ්ඩ හිඟේ නිසා. එයාට සාමාන්‍ය බැංකුවේ ඩිරාම් එකකට අපි කියමු රුපියල් 90ක් දෙනවා කියලා බැංකුවේ, උන්ඩියල් කරුවා 110ක් 115ක් දෙනවා. හැබැයි 110ක් 115ක් දෙන උන්ඩියල් කරුවා එක ඩිරාමයකින් 350ක් වෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඒ කියන්නේ ලංකාවේ බඩු හිඟයක් නිසා මේක තුල ඕනම වෙලාවක ගෙනල්ලා බඩු විකුණ ගන්න පුළුවන් සහ පරිභෝජනය කරන්න පුළුවන් පාරිභෝගික කොටසක් ඉන්නවා කියලා එයාලා දන්නවා. ඔයාලා ගිහින් බලන්න ඩීසල් ලීටරේ රුපියල් 900ටත් ගිහින් ගන්න කැමති අය ඉන්නවා. පෙට්‍රල් ලීටරේ රුපියල් 1000ට ගිහින් ගන්න කැමති අය ඉන්නවා. ගෑස් සිලින්ඩරේ රුපියල් 10000ට ගිහින් ගන්න කැමති අය ඉන්නවා. හිස් ගෑස් සිලින්ඩරේ රුපියල් 30000ට 35000ට ගත්ත අය ඉන්නවා. එතකොට මේ කඩා වැටෙන ආර්ථිකයක් තුල අනිවාර්යෙන්ම භාණ්ඩ හිඟයක් තියෙනවා, පෝලිං ක්‍රමයක් තියෙනවා, කළු කඩ බිහි වෙලා තියෙනවා. මේක තුල ප්ලේ කරන කොටසක් ඉන්නවා. ආවිධිමත්ව බිස්නස් එතික්ස් නැහැ, සාර ධර්ම නැහැ. හරි. මිනිස්සු ගැන හිතන්නේ නැහැ. හරි. එහෙම හිතනවා නම් හිස් වතුර කෑන් විකුණක් ඩීසල් කියලා මිනිස්සු ගැන හිතනවා නම් එහෙම හිතන්නේ නැහැ. මිනිස්සු එන්න ආත්මාර්ථකමිත හදනවා. තමන්ගේ වාහනයක් නවත්තලා යන්න බෑ. පාරෙන් එහා පැත්තට ගිහින් එනකන් හිතේ බය තියෙනවා. ඒ තුල මිනිස්සු සතුටින් ඉන්නේ නැහැ. බහුතරය රට අතෑරලා යනවා. හැබැයි රට අතෑරලා යන එක නෙමෙයි විසඳුම. රට අතෑරලා යන්න පවුල් පිටින් රට අතෑරලා යන්න බුද්ධි ගලණයක් වෙනවා. ඔය ගිය මිනිස්සු ආයේ එන්නේ නැති වෙනවා. ඊට පස්සේ එතනින් එහාට ඒ ළමයි තේ රටවලම ඉන්නවා. ඊට පස්සේ මේ රටේ ඉතිරි වෙන්නේ කවුද? දැනුම නැති කිසිම දෙයක් කරගන්න බැරි කොටස ඉතිරි වෙනවා. ඔක තමයි ඇත්ත తත්වය. මේ රටින් ගිය බහුතරයක් එන්නේ නැති වෙන හේතුවත් ඒකයි. අපි දැන් කලින් විදේශගත ශ්‍රී ලාංකිකයන් ගැන ලොකු තරහක් තිබ්බ ඉස්සර. කොරෝනා කාලේම ගණ්ඩත් කැමතුන්නේ නැහැ. මම ඒ විදේශගත ශ්‍රී ලාංකිකයේ පැත්තේ ඉන්නවා මම. හේතුව එයාලා වෙච්ච අසාධාරණය ගැන මම පැහැදිලිවම දැක්කා. පෞද්ගලිකව ඔය සුනිල් හලුන් හෙටි මහත්තයා ඇවිල්ලා මේ මම කීප සැරයක් කතාත් කරලා තියෙනවා. අපි එකට කතාත් කරලා තියෙනවා. ඇත්තට මේ මිනිස්සුන්ට යම් උවමනාවක් තිබුණා කියලා පේනවා. නමුත් මම දන්නේ මේ මිනිස්සු මොන දෙයක් කරයි කියලා. හැබැයි අපි කතා කරලා තියෙනවා. හරි. ඒකට තෙරපි වගේ සංවිධාන හරහා සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට ඒ මිනිස්සුන්ගේ මනස විදේශගත ශ්‍රී ලාංකිකයේ මනස ක්‍රියාත්මක වෙන විදිය ගැන කාටවත් තේරෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. එයාලා බලන්නේ මෙයාලා ලංකාවට එවන්න ඕන ඩොලර් ප්‍රමාණය ඒ විදිහට තමයි බලන්නේ. නමුත් මේ මිනිස්සු ඒ මිනිස්සු ෆේස් කරන ඉෂුස් ගැන ඒඩ්‍රස් කරන්න කවුරුවත් නැහැ. ඒ හින්දා මේ මිනිස්සු හුඟක් හැපි නැහැ. හැබැයි
ඕකම අනිත් පැත්ත ඉන්දියන්ස්ලා එහෙම ගත්තොත් එහෙම සෑහෙන්න උපරිම සල්ලි ගත්ත ගමන් මෙයාලා එක විනාඩියෙන් දෙකෙන් සල්ලි යවනවා තමන්ගේ රටට. හරි ඉන්දියාවේ රෙමිටන්ස් වලින් එන ආදායම හොයලා බලන්න කොච්චර ආදායමක් ඉන්දියාවට එනවද කියලා හොයලා බලන්න මේ විදේශගත ඉන්දියන්ස්ලාගෙන්. හරි වැඩි දෙයක් වුණේ වනිකමට ගිහින් හොයලා බලන්න. මම මේ කියන්නේ නැති කියලා. ඒක අපේ මිලියන 200යි 300යි මේ මාසෙකට එන්නේ. ඇත්තටම අපේ 2 බිලියන් එවන්න පුළුවන්. මම කැල්කියුලේට් කරලා බැලුවා 2 බිලියන් ලේසියෙන් අපේ එවන්න පුළුවන්. නමුත් මිනිස්සු එවන්නේ නැත්තේ ඔය ගිහින් දියුණුයි කියලා සැලකෙන රටවල් වල ගිහිල්ලා පදිංචි වෙච්ච අය ආපහු මේ රටට එන්නේ නැහැ. මේ රටේ තියෙන ඒවා සමහරට විකුණලා යන්න තමයි උත්සාහ කරන්නේ. ඒක කේරජනක තත්ත්වයක්. අවුරුදු කීපයකට කලින් මම ගියා ඉඩමක් විකුණලා දාන්න පොල් වත්තා. ගියාට පස්සේ ඒ ඇත මේ මහත්තයා විතරයි ඕන. එයා විතරයි අයිතිකාරය කවුරුත් නැහැ. ඊට පස්සේ නිකන් කතා කරනකොට මාත් ඒ කතා කරන හිතවත් වුණා. ඊට පස්සේ පුතා ඉන්නේ ඇමරිකාවේ කිව්වා. අවුරුදු 11ක් Skype එකෙන් කතා කරා කිව්වා. අවුරුදු 11ක් තාම වෙනකන් ඇවිල්ලා නැහැ කිව්වා ගියාට පස්සේ. ඉතින් ඒ නිසා ඔයාලගේ සමහරට ඔයාලා හරි ඔයාලගේ ළමයි හරි ඔය රටවල් වලට ගියා කියලා ආයේ මේ රටවලට ඒ කියලා කියන්න බෑ. මොකද ඒ තරමට කලකිරීමෙන් යන්නේ. එතකොට ඒක තුල දෙපැත්තක් තියෙනවා. වල නැති වෙන පැත්තක් තියෙනවා. ඇති වෙන පැත්තක් තියෙන්න පුළුවන්. ඒ නිසා නැති වෙන පැති තියෙනවා. ඒ නිසා රාංචු පිටින් රටවල් වල ගියා කියලා නෙමෙයි වැඩේ වෙන්නේ. හරි ක්‍රමවේද හරි පාලන ක්‍රමයක් ගේන්න මිනිස්සු එකතු වෙන එක තමයි කරන්න ඕනේ නැත්තේ. කියන්නේ මිනිස්සු දැනුම එකතු කරගන්න ඕන. හරි මේක බිඳුවට ඇවිල්ලා හරි මේක බ්ලාස්ට් වෙන එක නවත්තන්න බෑ. හරියට කිව්වා. හැබැයි මෙච්චර වේගෙන් අපි උනත් හිතුවේ නෑ. මේ පද්ධතිය කඩා වැටේ කියලා මෙච්චර වේගෙන් වෙයි කියලා මංවත් හිතුවේ නෑ. අය බොරු කියන්න ඕනේ නෑ. නමුත් මේ ප්‍රශ්න ටික දැක්කා මේ තරම් වෙන්නේ. ඇයි දන්නවද? හරි ප්‍රශ්නේ මෙතන හංගපු නිසා. හරි ජනතාවට නෑ. රාජ්‍ය නිලධාරියෝ ඉන්න ඕන ආණ්ඩුවට වැඩ කරන්නේ මේ ජනතාවගේ පැත්තේ ඉන්න ඕනේ. ඒතකොට මේ තියෙන ඇක්චුවල් ඩේටාස් එළියට දෙන්න ඕනේ. අපේ වගේ රටක මේ ඩේටාස් මැනිපියුලේට් කිරීම තමයි ප්‍රධානම හේතුව. හරි. ඒ නිසා මේ තියෙන ඔය gross domestic product දාල ජාතික නිෂ්පාදිතයන් ඕවා දේවල් කිසිම දෙයක් ගැන විශ්වාස කරන්න බැරි තරමට මේ ෆිගර්ස් බොරු වෙලා වගේ තියෙන්න පුළුවන් ඈ. ඉතින් එතකොට ඒ තුල අපි ඇත්ත ආර්ථික තීරණ ගන්නෙ කොහොමද? හරි. ඒ නිසා මේ තව හුඟක් දේවල් තියෙනවා. කොලම්බෝ කන්සියුමර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් කියයි ඔය වගේ ඉන්ඩෙක්සස් පවා අපිට හිතන්න පුළුවන් වෙන්නේ මේවා මොන විදිහට කැල්කියුලේට් කරනවද කියලා සමහර ගැටලු සාගතයි. ඒතර ඔය වගේ ප්‍රශ්නය යට ගහපු නිසා ප්‍රශ්න හංගපු නිසා තමයි අද මේ තත්ත්වය අපිට උදා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැනුවත් වීම වැදගත්. ඇත්තටම හුඟක් සතුටුයි YouTube channels කීපයක් ඇවිල්ලා තියෙනවා. මේ කියන්නේ විශේෂයෙන්ම ඉන්වෙස්ට්මන්ට් කෙසේ වෙතත් මේ ආර්ථික විද්‍යාව සහ මේ දේවල් ගැන උගන්වන්න. හරි. ඒ නිසා දැන් අපි දැන් පෞගේ කාලේදී දැන් කතා කරපු හුඟක් දේවල් ඇත්ත වේගෙන යනවා. හරි. මාකට්ස් කියනවා වැටෙනවා. ඉහළ යනවා පහළ යනවා. කාලෙන් කාලට මාකට්ස් ලික්විඩේට් වෙනවා. ඉතින් එහෙම වෙනවා. හරි. ඒ කියන්නේ මාකට් එකක් දරාගෙන ඉන්න අපිට සාමාන්‍යයෙන් කෑෂ් තියෙන්න ඕනේ. ඒතකොට මේ කෑෂ් නැති වෙන තැන් එනවා. කඩා වැටෙන තැන් එනවා. බබල්ස් එනවා. පුපුරනවා. හරි. ඒක සාමාන්‍යද? දැන් 2007 දී ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් ඉරෝ ඩුබායි වල එහෙම රුපියල් මිලියනයක් වටින ප්‍රොපර්ටිස් රුපියල් ලක්ෂයට 75000ට විකිලා තියෙනවා. අලුතෙන් බිහි වෙලා තියෙනවා. වෙනම අලුතෙන් සල්ලිකාරු ටිකක් බිහි වෙලා තියෙනවා. තියෙන සල්ලිකාරු නැති වෙලා. කොච්චරනම් වාහන එයාපෝට්ස් වල නවත්තලා ගිහිල්ලා තියෙනවද? අදටත් මේ මිනිස්සු ඒ වාහන ගන්න ඇවිල්ලා නැහැ. ගිහිල්ලා දාලා ගිහිල්ලා ලීසින් එක තියෙද්දිම වාහන එයාපෝට් එක නවත්තලා රටින් එළියට ගිහිල්ලා. ඒ නිසා කාලෙන් කාලට රටකට මිනිස්සුන්ට පුද්ගලිකව තමන්ට ප්‍රශ්න එනවා. හරි. ඒක අපිට ඒකට තමයි අවදානම් කළමනාකරණය කියන එක තියෙන්නේ රටක් විදිහට. අපි මේ එක පැත්තකින්වත් ඒ ගැන හිතලා නැහැ. හරි ඒක තමයි තියෙන ගැටලුව. ආහාර පැත්තෙන් සුරක්ෂිත භාවයක් නැහැ, ස්වයංපෝෂිත බවක් ගැන හිතලා නැහැ. බල ශක්තිය ගැන එහෙම හිතලා නැහැ. අඩුම වශයෙන් තාක්ෂණික දැනුම, ඒ ස්කිල්ස් වලින්වත් අපේ අය ඉන්නවද? හදිස්සියෙන් පටව ගන්න පිටරට කම්පැනිස් වල හදිස්සියෙන් ගිහින් වැඩ කරවන්න මේ රාජ්‍ය සේවකයින්ට පුළුවන්ද? හරි රාජ්‍ය සේවකයෝ මම පහත් කරලා කතා කරනවා නෙමෙයි. රාජ්‍ය සේවකයින්ට පිටරට අවස්ථා දෙනවා කියනවනේ. ඔයාලා හිතනවාද ඔය කියන ප්‍රයිවට් කම්පැනිස් ඒවයි ගිහිල්ලා මෙයාලා වගේ ගිහින් වැඩ කරලා දැම්මොත් වැඩ කරන්න පුළුවන් කියලා? නෑ ඒ නිපුණතාවය අඩුයි. තරහ වෙන්න එපා කිව්වට මම මිනිස්සු 6000ක එක විතර වැඩ කරලා තියෙනවා. හරි. ඒ නිසා මම දන්නවා කියන තරම් සුන්දර නෑ. හරි. මෙහෙ වගේ නෙමෙයි. මිනිස්සුම මොනිටර් කරනවා KPIs වලින් මොනිටර් කරනවා. හරි. සමහරට වීක්ලි සමහරට ඩේලි ඇක්චුවල් ටාස්ක් එක කම්පෙයාර් කරනවා. රිපෝට්ස් හදනවා. මේ අවුට්පුට් එක කොහොමද දුන්නේ කියලා. සමහර ෆැක්ටරිස් තියෙන ඔටෝමේටඩ් ෆුලි ඔටෝමේටඩ් අවුට්පුට් එක එන යන විදිය ගැන කැල්කියුලේට් වෙන්නේ පුදුමාකාර විදියට.
හරි ඒ නිසා පොඩක්වත් හොර කරන්න බෑ මැෂින් එක අයිඩල් කරොත් ඊළඟ දවසේ ක්වෙස්චන් කරන්න පුළුවන් මැෂින් එක මැක්සිමම් කැපැසිටි එකක් දෙනවා නම් ප්‍රොඩක්ට් අපි කියමු වොලියුම් එක 1000ක් දෙනවනම් ඇයි මේක 920 උනේ කියලා ක්වෙස්චන් කරන්න එක විනාඩියෙන් පුළුවන් ඒ තරම් මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් ෆැක්ටරිස් වල හයි කරලා තියෙනවා හරි ඒ නිසා ඔයාලා අපි හොඟා ප්‍රාථමික තත්වයක ඉන්නේ අපේ තියෙන අඩුපාඩු ගැන කිව්වොත් දවසක් කතා කරන්න පුළුවන් මම දැකපු අඩුපාඩු හරි ඒ නිසා දැනුම තියෙන කෙනෙක් පාලනයට ආවොත් මේක ගොඩ ගන්න පුළුවන්. ඒ තුල හොඳ ඉන්ටර්නල් කන්ට්‍රෝල් සිස්ටම්ස් හදන්න පුළුවන්. අභ්‍යන්තර පාලන ක්‍රම හදන්න පුළුවන්. හරි. ඒ තුල රටට අනිවාර්යෙන් අනාගතයක් තියෙනවා. මේක බිඳුවේ ඉඳන් පටන් ගන්න උනත් බැරි නෑ. මොකද හේතුව කෘෂිකාර්මිකට මුල් තැන දීලාමයි පටන් ගන්න ඕන. ඒ තුල මේක බැලන්ස් කරන්න පුළුවන්. කවුරු හරි මේක බෑ කියනවා නම් බොරු. මේක කාන්තාරයක් නම් ඒක අමාරු වෙන්න පුළුවන්. හරි. කාන්තාර වල ලොකු යුටිලයිසේෂන් එකක් ඕනි. සාමාන්‍ය පරිසරයට ගන්න. හරි ඒ වගේ රටක හැම ගෙදරකටම AC එකක් ඕනිනේ රස්නි වැඩි හරි සීතල රටවල් නම් සීතල වැඩි ඒතකොට රස්නි කරන්න ඕනේ අපේ වගේ රටවල්ද එහෙම ප්‍රශ්න තියෙනවද එහෙම ප්‍රශ්න නැහැ කරන්ට් එක නැහැ කියලාත් කාලයක් ඉන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා සමහර පැතිවල ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒ නිසා මේ වීඩියෝ එක හුඟක් දික් වෙනවා මම කියන්න ගියේ අනිවාර්යෙන් පරිභෝජනය කරනකොට දෙපාරක් හිතන්න නැවත නැවත හිතන්න අනිත් අයගේ සම්පත් තමයි ඔයාලා පරිභෝජනය කරන අධි පරිභෝජනය රටකට විනාශයමයි ගෙන දෙන්නේ රට ගැන හිතනවා නම් ලයිට් 10ක් පත්තු කරනවා නම් ඒක ලයිට් 2කට අඩු කරන්න බල්බ් 2කට අඩු කරන්න සීමා කරන්න අනවශ්‍ය දේවල් හරි ඒ නිසා මේ මිලදී ගැනීම සීමා කරන්න විශේෂයෙන්ම මේ තියෙන බඩු මම කියවනේ ව්‍යාපාර අවස්ථා තුනක් දැක්කලා දෙවෙනි ව්‍යාපාරය ගැන මම කතා කරනකොට මේක ගැන තවදුරටත් විස්තර කරනවා ඒ නිසා thank you very much for watching have a nice day